පාරට නොකියන රහස ඔල් සුළඟට නොකියා හිඳිමු ගම් යුරට නොදැනි ගලනා නදියක් නොසොයා හිඳිමු යෞවනය කොහේ හෝ සුවඳක් දී මලක් වෙලා පිපෙනා මේ අරුමැති ලෝකයායත් පෙම් කවියක් යැයි සිතමු සිතමු සඳ එළිය මගේ යැයි කීවත් ඔබ අඳුර නොවනු මැනවී ඔය අඳුර නිසා මේලියේ හරි අගය සොයනු බැරි වේ හරි අගය සොයනු බැරි වේ අපි වින්වයාවි යම් දිනයේ වැහි බින්දු වගේ සුළඟේ එක සයුරකදී නොමුණුතින් එය අරුමයක් දෙමිතුරේ මිතුරේ සඳ එළිය මගේ යැයි කීවත් ඔබ අඳුර නොවනු මැනවී ඔය අඳුර නිසා මේලියේ හරි අගය සොයනු බැරි වේ හරි අගය සොයනු බැරි වේ සඳ සඳම වේවි ගඟ ගඟම වේවි සුළඟට තව නම් ගම් නෑ කොයි කොතනකදී හෝ ඔබ මා හමුවනු ඇති උරුදුරුවින් සඳ සඳම වේවි ගඟ ගඟම වේවි 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 ඔන්න මම ලෙඩාවේ එක්කගෙන ආවා. ඒක හොඳයි. මේ චාපර දැන් හොඳයිනේ නේද? ඒකනේ මොන තරම් දේවල් කරාද? බෙහෙත් තරම් දුන්නා. ඇපනූල් දැම්මා. කෝ එකකටවත් ගුණයක් තිබ්බය? අපේ දොස්තර මහත්තයා තමයි අපංගම කළේ. මම කේතලේ ලිපේ තිබ්බා. විගහින් එන්නම්. නාලකත් ගියා නේද? ඔව්. එයාට වෙන රස්සාවක් හම්බුණානේ. එයා නම් ඉතින් එක්ක යන්න ආයෙ එන එකක් නැහනේ. වර දුක නැද්ද? නෑ. කොහොමදත් ඉතින් මං යාව කසාද බඳින්න හිටියේ නෑනේ. වම පුදුම කෙනෙක් නේ. එතකොට ඔයා කාගෙනද හිතන්නේ? මන් දන්නේ. මට ඔව තේරෙන්නේ නෑ. ඒකත් හොඳයි. දැන් අර ඔයාගේ අලුත් ડોක්ටර් එයා ආයෙ එන්නේ. ඊට පස්සේ ඔයාගේ ડોක්ටර් මම. මන් දන්නේ. මම හැමදේම දන්නවා. හැමදේම කිව්වේ?
කමන්නේ. ඔයාට පිස්සු. ඔයාගේ වචනවල කිසිම වටිනාකමක් නැහැ. මේ බාසුවයිලා තාමත් නෑනේ අප්පච්චි. එහෙම ආතක් පාතක් නැතුව පුංචි හොඩුවාවකට මිනිහෙක් හොයාගන්න එක එච්චර ලේසි නෑ බං. එහෙම හොයාගන්න බැරි වුණොත් අන්තිමේට ලොකු නඩුවක් කියන්න වෙයි. එතකොට අප්පච්චි අපි සුනංගු වැඩිනේ. කෑනුකා ඉන්නවලා ඒවා සිද්ධ වෙන්න ඕන ආකාරයට සිද්ධ වෙයි. ඔය කියනකොට වෙන්නේ. මොකද උනේ බාසුවයි? ඒගොල්ලන්ට මහන්සි පාටයිනේ ඔය. ගිහලා වතුර ජොග්ගෝ කරනවරේ. මොකද දැන් උට පටේ? උන්දලාගේ අතක් නැද්ද? ඒ ඇත්තෝ ඉන්නවා. හැබැයි වචනයක් ගන්න එක නම් බොරු. උන්දලට දොස්තර මහත්තයා හොඳට අතමිට මොලෝලා නැතේ. එහෙම වෙන්නත් පුළුවන්. එකම විශාල ගයක්. මායි පින්තුවේ පොඩ්ඩක් සෝදිසි කරලා බැලුවා. ඒගේ උන්ගේ නෙමෙයි. එහෙනම් කාගේද? ඒගොල්ලෝ ඉන්නේ ගේ බලා ගන්නට විතරයි. ගේ අයිතිකාරයෝ ඉන්නේ පිටරට. දැන් මේගොල්ලෝ පැටලිලා ඉන්නේ. බාසුවයිට බැරි අයිති ඉහලින් වියදම් කරන්න. බයිකල් ඒගොල්ලව කැමති කරගන්න. නෑ. එහෙම දේවල් කරන්න එපා. එහෙම කිසිම දෙයක් කරන්න එපා. නූපගේ මාමණ්ඩි මම නූපට එහෙම අසාධාරණයක් කරන්න මං කීයටවත් ඉඩ තියන්නේ නෑ. දැන් ඔය දන්න හරිය මද? අපි ඊටු ටික බලාගමුකෝ. දැන් මාමණ්ඩි මොනවද කරන්න හදන්නේ? බලාගෙන ඉතිල්ලකෝ. බාසුන් නැහැ ඉදාදී කට්ටියනකොට මොකද වෙන්නේ කියලා. ගනිමර. Mr. Akash? ඒට ගිහින්. මොකද අප්සෙට් එකෙන් වගේ? Mr. Akash බැන්නද? දිවෙන් දිව ගාගෙන හිටියත් බොස්ලා කියන්නේ ඉතින් බොස්ලටම තමයි. Mr. Akash මට බැන්නේ නැහැ. අපි දෙන්න මාර ලොකු අමාරුවකට ඉන්නේ මිස් මාතා. ඇයි? මොකද වෙලා තියෙන්නේ? බොස්ටා වුණාද? බස්ටා වුණා නම් තව කමක් නැහැ. රස්සා විතරනේ නැති වෙන්නේ. ඩැඩිටනේ යන්නේ. දැන් මම කොහොමද ගෙදර යන්නේ? ඔයාගේ ඩැඩිට? ඒ කොහොමද? මිස් මාර්තා දන්නවනේ මගේ ඩැඩි පොලිසියට වැඩ කරනවා කියලා. ඉතින් මෙහි අපේ වෑන් එක මංකොල්ල කනකොට අපේ ඩැඩි මෙහාට ආවා ඉන්ක්වයරි එකකට. එතකොට තමයි මාවයි මිස්ටර් ආකාශව දැක්කේ. ඔයාගේ ඩැඩි කොහොමද මිස්ටර් ආකාශව අඳුරන්නේ? අනික ඔය දෙන අතර තියෙන දේවල් කොහොමද ආපු ගමන් දැනගත්තේ? කවුරුවත් දැනගෙන හිටියේ නැති වුණාට මම මෙහාට වැඩට එන්න කලින් මම මිස්ටර් ආකාශව දන්නවා. ඉතින් මගේ ඩැඩි ඒ බව දන්නවා. මම ගෙදර කට්ටියට කියලා නැහැ මෙහෙ වෙන කිසිම දෙයක්. මම ඉවරයි. My God. දැන් මොකද කරන්නේ?
කරලා තියන්නේ? මොකද ඉතින් මේකේ තේරුම? ඇයි අක්ෂර මෙහෙම අපිට බොරු කරන්නේ? ඇයි අපි මෙහෙම රවට්ටන්නේ? දැන් අක්ෂර මොනවද කරලා තියන්නේ? මොනවද කරලා තියෙන්නේ? මං අද ගියා අක්ෂරගේ ඔෆිස් එකට. ඔයා දන්නවද එයා කියන ඔය බොස්ගේ පුතා කවුද කියලා? නෑ කවුද? අර ඉමාෂගේ අතින් අතම කොල්ලා මතකද? අර කාලයක් අපේ ළමයින්ගේ පස්සේ ආපු කොල්ලෝ ටික. ඔව් මට මතකයි. එතකොට ඔය අතින් ඇදපු කොල්ලද බොස්ගේ පුතා කියන්නේ? නෑ, එයාගේ යාළුවා. ඇයි දෙයනේ අක්ෂර අපිට මේවා නොකියුවේ? කවුද දන්නේ? ඒ බොයි එක කෆේ එකක්වත් ඇති කරගෙනද කියලා. අක්ෂර තව කොච්චර දේවල් අපෙන් හංගලා ඇද්ද? මට ඒ වෙලාවෙම හිතුණා අල්ලා අතගෙන එන්න ගෙදර. මට කියලා ලැජ්ජාවක් තියෙනවා. ඒ හින්දා මං ඉවසුවා. හරි හරි. දැන් මම කලබල නොවී ඉන්නු. ආවදින්කෝ ගෙදර. මාර අප්සෙට් එකනේ. ෂෝර් එකටම අංකල් කාරයා දඩ කොක්කක් දානවා. නියමහ මුතු ඩයල් එකක්. ඔයද ඉතින් මේ සේරම අර දිලීපියාගේ තොප්පිනේ. මහපාරේ හිටපු මිනිහෙක්ව ගෙදරට ගෙනල්ලා අපිත් කරගත්තු හරියක්. දැන් ඉතින් අපි 3-4 දෙනාගේම ජීවිත අවුලුනේ. මං කල්පනා කරේ අක්ෂරාට මොනවා වෙයිද කියලා. ගෙදර ගියාට පස්සේ මොන වගේ සිදුවීම් වලට මුහුණ දෙන්නද කවුද මන් දන්නේ? මේ මං කියන්නේ මං ගිහින් බලලෙන්නද එහෙ මොකද වෙලා තියෙන්නේ කියලා. නෑ. මේ වස්සේ ආයන්න බෑ. බලමුකෝ. මරාට කෝල් කරලා බලන්න. හොඳම දේ තමයි උඹ ඔය කතන්දරේ තාත්තට කියපන්. තාත්තා උඹව තේරුම් ගනි. අපිට වෙච්ච දේවල් අපේ හිතවල තියෙන දේවල් හැමදාම වහන්න බෑනේ බං. අන්නයි. උඹේ ඕන මගුලක් වෙන්න කියලා මුළු ස්ටෝරියම අන්තයට කියලා දාපන් බං අයියේ. මේ බැරිම නම් මාත් දෙන්න. අනේ පැහැින්න දෙද බං. ඒක මං කරගන්න. ඒක නම් හොඳයි. තාත්තට කියලා බලන්න. මම අප්සෙට් කියලා හිතාගෙන හිටියට තාත්තා හරි හොඳයි. මේ දැන් අක්ෂර ගෙදර ගිහිල්ලත් ඇති. මොනා කරගෙනද දන්නේ? මම නම් කිව්වා. අක්ෂර ඔවින්න. ඇයි අක්ෂර උත්තර අපිට බොරු කරන්නේ? අපි පිට මිනිස්සුද? නෑ ඩැඩි. වැරදිලා හරි මං එතන නොකියන මම කොහොමද දැනගන්නේ? අක්ෂර මට ඇත්ත කියනවා. තමුන් තවත් මොනවද මේ විදිහට අපිට හංගලා තියෙන්නේ? හරි. ඕක ගැන පස්සේ කතා කරමු. දැන් යනවා ගෙට. මොනවද තාත් පස්සේ කතා කරන්නේ? තමුන් හෙට ඉඳලා ඔෆිස් යන්නේ නැහැ. තේරුණාද? කතාව එච්චරයි. මොනවද? හරි ෂෝක් කරලා තියෙන වැඩේ. ළමයි වුණාම දෙමව්පියන්ට ඔහොම තමයි කරන්න ඕන. කොහෙන්ද එච්චර බොරු කියන්න පුරුදුනේ? නෑ අම්මි. මොනවා කතා කරන්නද මීට වැඩි? යන්න මගේ දැහැට නොපිනි.
අක්කේ මොකද උනේ? සීරම ඉවරයි නූපා. අඬන්න නැතුව කියන්නකෝ මොකද උනේ කියලා. ඩැඩි මට හෙට ඉඳලා වැඩට යන්න එපා කිව්වා. ඒ මොකද? අද අපේ ඩැඩි ඔෆිස් එකට ආවා. ආවම මට ආකාශව හම්බුණා. එයාට හොඳටම කේන්ති ගියා මම ආකාශ ගැන ඩැඩිගෙන් හැංගුවා කියලා. එයා ආකාශයව දන්නවද? නූපා ඔයාගේ අක්කගේ කසාදෙත් කිරුන්නේ නැත්තේ මායි මාෂා නිසා. අපි දෙන්නට විහිළු කරා කියලා තමයි අපේ ඩැඩි ආකාශව යාගේ යාළුවෝ සේරමල රිමාන්ඩ් එකට දැම්මේ. ඉතින් ওই වගේ සුළු දෙයක් ඩැඩිට කම්ප්ලේන් කරන්න දෙයක් නෑනේ. අපි කිව්වේ නැහැ නූපා. ඇත්තම කියනවා නම් අපි අතර එහෙම දෙයක්වත් තිබ්බේ නැහැ. එහෙම තරහක්වත් තිබ්බේ නැහැ. ඔයා දන්නවනේ කොහොමද කියලා. අපිට නිදහසක් තිබ්බේ නැහැ. අපේ සේරම දේවල් හොයන්න පටන් ගත්තා. මොන වුණත් අක්කේ දැන් වැඩේ සීරියස්. ඉතුරු ඒවත් දැනගත්තොත් නම් ලොකු නඩුවක්. දැන්ටම හිතන්න තියෙන දේවල් සේරම හිතලා ඉවර ඇති ආ. අපේ ප්‍රශ්න කොහොමද ඒකව තේරුම් ගන්නේ? කිසිම බේරුමක් නැහැ. බලාගෙන ගියාම සේරමල රජුරු තමයි. එහෙනම් ඉතින් මං වගේ එන තොප්පියකට hina වෙලා ඔළුව දාලා බලන්න. බලාගෙන ගියාම ඒකත් ඇත්ත තමයි. මధుරියේ උඹට ඒ හොඳයිද? හොඳයි අම්මේ. මට හිතුණා අම්මා තනියෙන් වැඩ ඇති කියලා. ඒකයි ආවේ. උඹට තරම් දුවන්න පයින්න බැරි හින්දා ටික වෙන්න දානවා. මගේ තනි වියදමනේ බං. අයියෝ ඉතින් මන් නොඑන්නම ගියා මේ ළඟටනේ ගියේ. උඹට හොඳක් වෙනව නම් මට ඒ ඇති. දැන් ඉතින් ඔය චාටර් කෑම අද ඇම්මේ. නරකද මාත් එක්ක ගියොත්? මොනවා වුණත් බෑරලාගේ හිත නරක වුණොත් ඒකෙන් නරක උඹට. අනිත් එක අපි මහාමුතු ඩයල්නේ බං. ඒගොල්ලන්ට අපි බල්ලන එකක් නෑ. ඒ ඩයල් එකම නේ නමගෙත් තියෙන්නේ. බලමුකෝ. එව්ව පස්සේ බැරිය. මේ උඹ ආපු එකේ පොඩි වැඩක් කරලා දීපන්කෝ. මේ පොල් ටික ගාලා දියන් පුතේ. හරි හරි ගාලා දෙන්න. අම්මේ මේ අන්න අර මැසේජ් එකක් ඇවිල්ලා අපිට එන්න කියලා. කොහෙන්ද? වාසු අයියගෙන්. අදිලිපිය කේස් එකට. එහෙනම් යන්න මෙපාය. ණය තියාගන්න බෑ. ඒවා බේර ගන්න ඕනේ. අට ඔය දිලිපේ හම්බුනොත් කරපු දේවල් වලට පට්ට ගහන්නේ. මේ අම්මා එහෙ ගිහලා වලිදා ගන්න ලෑස්ති වෙන්න එපා. අපි කොක්කට ගියාම බාසෝයට හරි නෑනේ. බාසෝය බඳින්නේ නෙහි කෙල්ලෙක්පනේ. හරි හරි ඉති. ඒ අපි ගේම දුන්නොත් නේ. නැත්තම් ඉතින් දිලිපයට දාම තමයි. බාසුට හුප්පේ. හරි මේ මං එන හෙට යන්න දාගන්න. දවසින් ගිහින් එන්න පුළුවන් නේ. හරි හරි දාගනින්කෝ. ඒ වැඩේ කරලා ඉවරයක් කරලා දාන්න ඕනේ. මේ කාලේ ඉන්නේ මහා පුදුම මිනිස්සුනේ. මේ මංකොල්ලේ කණ්ඩායමේ තියෙන පොඩි හදෝ දෙන්නෙක්නේ. ඒ අතින් අපේ පොලිසිය හරි ස්මාර්ට්. වැටිකල් යන්න ඉස්සෙල්ලා උන් ඇල්ලුවා. ඒක තමයි. කොහොමද ආකාශ තාමත් නැහනේ. අට මේවල කිසිම ගාණක් නැහැ. එයාගේ ඔක්කොම වැඩ ටික ඉවරනාට පස්සේ තමයි එයා ගෙදර ඉන්නේ. ඕවා ඉතින් කාලයක් යනකොට හරියයි. කොල්ලෝනේ. ආකාශ් මුකුත් ප්‍රශ්නයක් නැහැ ඔෆිස් එකේ මුකුත් ප්‍රශ්නයක් නැහනේ.
පොලිසිය මොකද කියන්නේ? කියන්නේ Akash, you seem to be in a bad mood. ප්‍රශ්නේ ඉඳ තාත්තා. හරි හරි මේ ප්‍රශ්න කියනවා එනවා. ඕ හැටි ගණන් ගන්න දේවල් නෙමෙයිනේ. හොරු ඇල්ලුවානේ. Now you can rest a bit. Go ahead. දැන් අහන්න වැඩක් නෑ. අපි පස්සේ ඉමීට අහමු. අන්නේ කෙල්ලෝ දෙන්නගෙන් එක්කෙනෙක් තමයි අක්ෂරා. මොනවා? ඉතින් ඇයි ඔයා වගේ මට කලින් කිව්වේ නැත්තේ? දැන් ඒක ඉවරයිනේ තාත්තා. අනික අක්ෂරා වැඩට ගත්තේ මම නෙමෙයි. මිස්ටර් පෙතියාගොඩයි මහතයි. පුතා, ඔයා දන්නේ නෑ මේ ලෝකේ හැටි.